ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව වර්තමාන සමාජය තුළ බහුලවම දක්නට ලැබෙන රෝගයක් ගැන තමයි අපි කතා කරන්නේ. දැනට ශ්‍රී ලංකා ජනගහනය තුළ 75%කට අධික ප්‍රමාණයක් මේ රෝගයෙන් පීඩා විඳිනවා බොහෝ දෙනා. අපි අහලා තියෙනවා මේකට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනවා ગેස්ට්‍රයිටිස් කියලා. එහෙම නැත්නම් අම්ල පිත්ත රෝගය කියලා මේක හඳුන්වනවා. එතකොට මේ ગેස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන යම් රෝගී තත්ත්වයක්. මේකට මේකේ ප්‍රධාන රෝග ලක්ෂණ තමයි මෙන්න මේවා. එකක්. අංක 1 බඩ දැවිල්ල ගතිය. සැරෙන් සැරේ වරින් වර හැදෙන බඩ දැවිල්ල ගතිය. අංක 2 උගුරට එන්නේ. අපි කියනවා ඔක්කාරය වගේ උගුරට එන්නේ. ඊළඟට මේ උගුරට එන්නේ ඇඹුල් රසයට උගුරට එනවා. ඊළඟට තව බඩ පිපෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. පිටට කියනවා බඩේ ගෑස් එකතු වුණා කියලා. මෙන්න මේ වගේ රෝගී තත්ත්ව කිහිපයක් අපිට දැක බලා ගන්න පුළුවන් මේ ગેස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණ වශයෙන්. එතකොට මේක ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ මෙන්න මේ කොටස නිසා. මම මේ කොටස මේ රූප සටහනක් විදිහට ඇඳලා තියෙනවා මේකේ. අපි බලාගත්තොත් මේකට හේතුව තමයි මෙන්න මේක. මේ තියෙන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටසක්. මම මේකට අදාළ කොටස පමණක් ඇඳලා. මෙන්න මේකට අපි කියනවා අන්න ස්රෝතය කියලා. මේ තියෙන්නේ ආමාශය. මෙතන තියෙනවා ග්‍රහණය. මේ තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් 3ක්. මම මේ කොටසට අදාළ කොටස් ටික විතරයි මෙතන ලකුණු කරේ. අප ගන්න ආහාරයක් අන්න ස්රෝතයේ දිගේ. මේ තියෙන්නේ අන්න ස්රෝතය. මේ අන්න ස්රෝතයේ දිගේ මේක ආමාශය දක්වා පැමිණෙනවා. එතකොට මේකෙදි ක්‍රමාකුංචන චලනය කියන චලනය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ආහාර ගුලිය පහළට වැටෙනකොට මේක ක්‍රමක්‍රමයෙන් ආහාර ගුලියේ ප්‍රමාණයට මේක වෙනස් වීම සිද්ධ වෙනවා. විශාල වෙනවා, කුඩා වෙනවා. අන්න ඒ විදිහට අපි ඒකට කියනවා ක්‍රමාකුංචන චලනය කියලා. ඔබට මතක ඇති. එතකොට මේ ආහාර ගුලිය අවසානයේදී වැටෙන්නේ මෙන්න මේ ආමාශය. මේක මල්ලක් වගේ එකක්. මේ ආමාශයේ ආහාරය වැටුණාට පස්සේ ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන් සිද්ධ වන ස්ථානයක් තමයි ආමාශය. එතකොට අපි ගන්න ආහාරය තව දුරටත් මෙතෙන්දි ජීර්ණයට ලක් වෙනවා. ඒ සඳහා ආමාශයට ශ්‍රාවය වෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සාමාන්‍යයෙන් pH අගය වෙනවා 2.54. එතකොට pH අගය 2.54 කියන්නේ මේක ඉතා ප්‍රබල ආම්ලික තත්ත්වයේ තියෙනවා. එතකොට මෙන්න මේ ગેස්ට්‍රයිටිස් වලදී වෙන්නේ මේ ආමාශයේ ආමාශ බිත්ති වල තියෙන අපිච්ඡදය නැත්තම් තුනී බිත්තිය මේ ආසාදනය නැත්තම් ඒතෙන්දී කුඩා බිබිලි වගේ මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ බලපෑම නිසා මේ අපිච්ඡදය නැත්තම් බිත්තිය මත ඇති වෙනවා කුඩා බිබිලි වගේ ලක්ෂණ. එතකොට මෙන්න මේක තමයි අපිට ප්‍රධාන වශයෙන් මේ ආමාශ බිත්ති ආසාදනය වීම නැත්නම් ආමාශ බිත්ති ප්‍රදාහයට ලක්වීම තමයි අපි ગેස්ට්‍රයිටිස් රෝගය කියලා හඳුන්වන්නේ. එතකොට ગેස්ට්‍රයිටිස් රෝගේ අර මම කලින් කතා කරපු ප්‍රධාන ලක්ෂණ තියෙනවා. මේ ප්‍රධාන ලක්ෂණ වලට එහා ගිහිල්ලා තව ગેස්ට්‍රයිටිස් රෝගයේ භයානක රෝගී තත්ත්වයන් ඉදිරියට ඇති වෙන්න පුළුවන් මුලදී මේ රෝගයට ප්‍රතිකාර නොගත්තොත්. ગેස්ට්‍රයිටිස් රෝගයේ අවසාන, ඒ කියන්නේ මේක මුලදී හඳුනාගෙන මේකට නිසි ප්‍රතිකාර නොකළොත් මෙන්න මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එකක් මල පහ කළු පාටින් යන්න පුළුවන්. ඒ කියන්නේ මල පහ සමග රුධිරය පිට වෙනවා. ඊළඟ මේක හෘදයට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඊළඟට තවදුරටත් ගිහිල්ලා ග්‍රහණීය තුවාල ඇති කරන්න පුළුවන්. අන්න ඒ වගේ දරුණු රෝගී තත්ත්වවලට විශේෂයෙන් ආමාශයගත සහ බඩවැල් ආශ්‍රිත පිළිකා දක්වා මේ ગેස්ට්‍රයිටිස් රෝගය යන්න පුළුවන්. ඒ හින්දා මුලදීම මේ රෝගය අඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් මේ ગેස්ට්‍රයිටිස් රෝගයට
නිශ්චිත ප්‍රතිකාරයක් අපිට ලබා ගන්න පුළුවන්. මේක ප්‍රධාන වශයෙන් අපිට තියෙන්නේ මේ ආහාර මගින් පාලනය කිරීම සඳහා ඊළඟට මේකට ගැළපෙන નિયમિત ඖෂධ ලබා ගැනීමත් තමයි අපිට ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ මේ ગેස්ට්‍රයිටිස් රෝගය සමනය කර ගැනීම සඳහා. එතකොට ગેස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු තමයි මෙන්න මේවා. අංක 1. අපි નિયમિત වේලාවට ආහාර නොගැනීම. දැන් මම උදේට කන යම් පුද්ගලයෙක් උදේට කන්න 8ට ලෑස්තිලට මෙයාගේ දිනචර්යාවේ උදේ 8 කියලා කියන්නේ මේ උදේ ආහාරය වේලාව ගන්න වෙලාව. එතකොට සාමාන්‍යයෙන් උදේ 8 වෙනකොට ආමාශය හිස් වෙලා ලෑස්තිලා ඉන්නවා අර මුඛයෙන් ලැබෙන ආහාරය ජීර්ණය කිරීම සඳහා ආමාශයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය කරලා ලෑස්තිලා ඉන්නවා මේ ආහාරය ජීර්ණය කරන්න. නමුත් ඒ අවස්ථාවේදී අපිට ආහාරය ගන්න බැරි වුණා නම් අර ආහාර ජීර්ණය සඳහා පැමිණෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අර ජීර්ණය වෙන්න ආහාරයක් නොමැතිව ආමාශයේ බිත්තිවල ප්‍රධාන වශයෙන් මේ වැදීමට ලක් වෙනවා, ගැටීමට ලක් වෙනවා. අන්න ඒ නිසා ඒ තියෙන ආම්ලිකතාවයට, අධික ආම්ලිකතාවයට ආමාශයේ බිත්ති මේකට කියනවා තුවාල වීම නැත්නම් පිලිස්සීමකට වගේ ලක් වෙන්න පුළුවන් අර ආම්ලික ගතිය නිසා. මේ විදිහට කාලයක් තිස්සේ අපි උදෑසන ආහාරය, දවල් ආහාරය මේ වගේ දේවල් નિયમિત වේලාවට නොගැනීම නිසා කාලීනව සිදුවන මේ ආම්ලික නැත්නම් අම්ලයේ බලපෑමෙන් ආමාශයකට තුවාල ඇති වෙන්න පුළුවන්. ඊළඟ තව එකක් තමයි ප්‍රධාන හේතුවක් මානසික ආතතිය. මානසික ආතතිය නිසා මේ ગેස්ට්‍රයිටිස් රෝගය වැළඳෙන්න පුළුවන්. ඒතකොට සමහර ગેස්ට්‍රයිටිස් රෝග තියෙනවා මේ කෙටි කාලීන ગેස්ට්‍රයිටිස් කියලා. ඒක දින 2ක් 5ක් වගේ කාලයක් ඇතුළත ગેස්ට්‍රයිටිස් රෝගය හැදිලා සනීප වෙලා යනවා. තව එකක් තියෙනවා කාලීනව අවුරුදු කිහිපයක් තිස්සේ මේ ગેස්ට්‍රයිටිස් රෝගය පැවතෙන්න පුළුවන්. එතකොට ગેස්ට්‍රයිටිස් රෝගය වැළඳෙන තව ප්‍රධාන හේතුවක් තමයි මේ මානසික ආතතිය කියන එක. දීර්ඝ කාලීනව යම් රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් නැත්නම් ගොඩාක් දරුවන්ට මේ ગેස්ට්‍රයිටිස් රෝගය වැළඳෙනවා විභාගයක් ඉක්මනට. මොකද මනසේ වැඩ කරනවා, ඔළුවේ වැඩ කරනවා, නිතරම මට විභාගේ සමත් වෙන්න පුළුවන් වේද, සමත් වෙන්න බැරි වේද, අන්න ඒ වගේ මානසික ආතතිය නිසා ඊළඟට ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා මෙන්න මේ වගේ තත්ත්ව නිසා ગેස්ට්‍රයිටිස් රෝගය වැළඳෙන්න පුළුවන්. ඊළඟට තව අධික තෙල් සහිත ආහාර, ආම්ලික ආහාර, ආහාරයට ගැනීම, මධ්‍යසාර දීර්ඝකාලීනව භාවිතය, දුම් වැටි පානය, මෙන්න මේ නිසා දුම් පානය මෙන්න මේ තත්ත්වයන් නිසා ગેස්ට්‍රයිටිස් රෝගය හැදෙන්න පුළුවන්. මීට අමතරව ગેස්ට්‍රයිටිස් රෝගය වැළඳෙන තව අවස්ථාවක් තියෙනවා. අපි ඒක කතා කරොත් පයිලෝරි. මෙන්න මේ හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව නිසා අපිට දීර්ඝකාලීනව ග්‍රහණීය සහ ආමාශයේ ආසාදිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් ශරීරගත වෙන්න හේතුවක් තමයි අපිරිසිදු ආහාර, ක්ෂණික ආහාර, කඩවල් වලින් කෑම ගැනීම. මෙන්න මේ වගේ තත්ත්වයන් නිසා මේ බැක්ටීරියාව ශරීරගත වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා අපිට ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තමයි අපි නිතර භාවිතා කරන වේදනානාශක, ඊළඟ දීර්ඝකාලීන රෝගී තත්ත්වයන් සඳහා භාවිතා කරන ඖෂධ නිසා අපිට ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඖෂධ නිසා ඇතිවන තුවාල, විශේෂයෙන්ම වේදනානාශක ඖෂධ වර්ග, ස්ටෙරොයිඩ් නොවන ඖෂධ වර්ග, ඊළඟට මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අධික ලෙස මිරිස් 3-5 මේද ආහාර නිසා ඊළඟ කල් තබා ගැනීමට යොදා ගන්නා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය නිසා ආමාශයේ ශ්ලේෂ්මල පටලයට හානි සිදු වීමෙන් තුවාල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ නිසා ඊළඟට ગેස්ට්‍රික් හෝමෝනය අධික ලෙස ස්‍රාවය කරන ග්‍රැස්ටින් නම් ගැටිති නිසා අධික ලෙස හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය වෙලා ආමාශයගත තුවාල ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයන් වලට අපි මුලින්ම රෝගය හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර යොදන්න ඕනේ. මොන රෝගී තත්ත්වය මොන හේතු නිසාද මේ රෝගය වැළඳුනේ, අන්නේ රෝගයට ප්‍රධාන හේතුකාරකයේ සොයාගෙන තමයි අපි මේකට ඖෂධ නැත්නම් ප්‍රතිකාර කළ යුත්තේ. එතකොට ગેස්ට්‍රයිටිස් රෝගය සමනය කරන්න පුළුවන් අපිට මෙන්න මේ කියන ප්‍රධාන ප්‍රධාන
මේ චර්යාවන් අනුගමනය කිරීමෙන් අපිට පුළුවන් ગેස්ට්‍රයිටිස් වලට ප්‍රධාන විදිහට ප්‍රතිකාර කරන්න. එකක් තමයි ආම්ලිකතාවය අඩු කරන ඖෂධ. නැත්නම් ආම්ලිකතාවය සම්පූර්ණයෙන් උදාසීන කරන ඖෂධ භාවිතය. මේකට පෙති තියෙනවා, ඊළඟ පැණි වර්ග තියෙනවා, ප්‍රධාන වශයෙන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දුබල බාෂ්ම, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන මැග්නීසියා ශීරය කියන දුබල බාෂ්ම යොදාගෙන නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග තියෙනවා. මේවා භාවිතයෙන් අපිට පුළුවන් ગેස්ට්‍රයිටිස් රෝගය සමනය කරගන්න. ඊළඟට ඇතිතරම් ජලය පානය කිරීම. ඇතිතරම් ජලය පානය කිරීම තුලිනුත් අපිට පුළුවන් ગેස්ට්‍රයිටිස් රෝගයට යම් පිළිසරණක් ලබා ගන්න. ඊළඟට ආහාර ජීර්ණයට පහසු වන ලෙස හොඳින් ආහාර සපා කෑම තුලින් නැත්නම් හොඳින් හපලා කන ආහාර අන්න ඒක මගිනුත් අපිට පුළුවන් ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය සමනය කරගන්න. ඊළඟ මිරිස් 3-5 ආදී ආහාර වලට එකතු කරලා ඒවා මද වශයෙන් වැඩිපුර ඒවා භාවිතයට නොගැනීම. මොකද අපි වගේ ඝර්ම කලාපීය රටවල මිරිස් 3-5 අධික ලෙස අපි ආහාර වලට දානවා. මේවා දීර්ඝ කාලීනව ගැනීම ආමාශයට හොඳ නැති වෙන්න පුළුවන් සමහර අය. ඊළඟ සමහර අයගේ උත්පත්තියෙන්ම ශරීරය උෂ්ණ අධික අට්ටියේ ඉන්නවා. මේගොල්ලන්ටත් ગેස්ට්‍රයිටිස් රෝගය වැළඳීමේ අවදානමක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට කරන්න පුළුවන් නිතරම ශරීරය නිමෙන ආහාර අනුභවයේ මගින් ආහාරය නිමෙන මේ ශරීරයේ නිමෙන ආහාර අනුගමනය කිරීම මගින් සිසිල් ආහාර ගැනීම මගින් අපිට පුළුවන් මේ ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය සමනය කර ගන්න. ඊළඟට මේද අධික ආහාර හා පිරිස්සු ආහාර ගැනීමෙන් වැළකීම, ධූමපානය හා මද්යසාර භාවිතයෙන් වැළකීම, ඊළඟට පිරිසිදු ආහාර නිතරම ගැනීම, ඊළඟ වර්ණක රසකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැති ආහාර භාවිතයට ගැනීම ආදී ක්‍රම තුලින් ඊළඟට පුළුවන් තරම් හැම වෙලේම නිර්වෘල් මානසිකත්වයකින් සිටීමෙන් අපිට පුළුවන් මේ ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය සමනය කර ගන්න. ඒතකොට ગેස්ට්‍රයිටිස් රෝගය සම්බන්ධව කතා කරද්දී තව දෙයක් තියෙනවා. සමහර අය ગેස්ට්‍රයිටිස් රෝගයට ගොඩක් වෙලාවට බඩදැවිල්ල ගොඩක් වැඩි වෙච්ච අවස්ථාවක ගිහිල්ලා යෝගට් එකක් කරනවා. නැත්නම් සිසිල් බීම් එකක් බොනවා. එතකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ සිසිල් බීම් එක බිව්වහම යෝගට් එක කෑවම ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය අඩු වෙනවා කියලා. සිසිල් බීම් එකක් බිව්වහම ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය අඩු වෙන්නේ නැහැ. සිසිල් බීම් එක ඊටාත්ම සිසිල් තත්ත්වයේදී මේ සිසිල් සහිත පානය ආමාශයට ගියාම අපිට සුළු මොහොතකට අර නැත්නම් බීම සිසිල් බීම එකේ සිසිලස දැනීම නිසා අර තියෙන ආම්ලික ස්වභාවය නැත්නම් අර තියෙන බඩ දැවිල්ල අපිට తాවකාලිකව නොදැනියනවා. ඒ නිසා සිසිල් බීම එකක් ગેස්ට්‍රයිටිස් වලට බිව්වා කියලා ඒක ඖෂධයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රතිකර්මයක් වෙන්නේ නැහැ. ඒක මේ తాවකාලික සහනයක් පමණයි. ඊළඟ යෝගට් ආහාරයට ගැනීම මගින් යෝගට් වල කැල්සියම් තියෙනවා. එතකොට සමහරලාට මේ කැල්සියම් අවක්ෂේප වීම තුලින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක් හමුවේ එතනින් යම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර යෝගට් අනුභවයේ ગેස්ට්‍රයිටිස් වලටත් ඒතරම් සුබදායී වෙන්නේ නැහැ. ඒ හින්දා රෝගය හරියට හඳුනාගෙන මේ සඳහා ප්‍රතිකාර කිරීම ඉතාමත්ම වැදගත් ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය සඳහා. ඒතකොට මේකට අපි පාරම්පරික ඖෂධ පාවිච්චි කරනවා සමහර මිනිසුන්. එකක් තමයි මේ කැහිපිත්තංගොල කියන එක. කැහිපිත්තංගොල කියන එක අරගෙන ඉවර වෙලා මේක කොටලා මිරිකලා මේකෙන් ලැබෙන උකු ද්‍රාවණය මිදවීමකට ලක් කරලා මේක ආහාරයට ගන්න. මේ මගින් යම් තාක් දුරට මේ ગેස්ට්‍රයිටිස් රෝගය සමනය කරගන්න පුළුවන්. ඊළඟට තව තැඹිලි කුරුම්බාදී අපි කියන අර මදේ හූරලා ගත්තට පස්සේ ඊටාත්ම කුඩා ගෙඩිවල තියෙන කහකඩ කියලා කියන කොටස අන්න ඒවා දැඩි කහට ස්වභාවයකින් යුක්තයි. මේවා ආහාරයට ගැනීම මගින් අපිට පුළුවන් ග්‍රහණීය හෝ නැත්නම් ආමාශයකට යම් තුවාල තත්ත්වයන් තියෙනවා නම් ඒවා සනීප කර ගැනීමට පුළුවන්. ඊළඟ තවත් හොඳම ඖෂධයක් තමයි කෝමාරිකා. කෝමාරිකා හොඳ කොලයක් අරගෙන ඉවරලා ඒ කොලේ දෙපැත්ත තියෙන කටු ටික එහෙම හූරලා යවලා එන්න මේ කටු කොටස සම්පූර්ණයෙන් හූරලා යවනවා මෙහෙම කපලා. ඊළඟට ඉතුරු වෙන කොටසේ උඩිනුත් යටිනුත් පතුරු ගහලා ඉවරලා මැද ඉතුරු වෙනවා අර ජෙලිමය කොටස. මේ ජෙලිමය කොටස උදෑසන කිරි වීදුරුවක් පානය කරනකොට මේකට මේ ජෙලි කොටසින් කෑල්ලක් දාලා ඉවරලා
ඒ කිරි වීදුරුවත් සමග පානය කිරීම ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයන් වලට ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයක් කියලා සොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ ජෙලි කොටස නිකන් අපිට කිරි නැතුව වෙනම නිකන් උනත් අනුභව කරන්න පුළුවන්. ඒකත් ඉතා හොඳ දෙයක්. මෙන්න මේ වගේ ක්‍රම මගින් අපිට ગેස්ට්‍රයිටිස් රෝගය තියෙනවා නම් යම් තාක් දුරට සමනය කරගන්න පුළුවන්. මොකද ગેස්ට්‍රයිටිස් රෝගය වැඩි දුර ගියොත් එහෙම අපිට වෙන්නේ මේක පිළිකාමයේ ආමාශයගත පිළිකාමයේ තත්ත්වයන් වලට ලක් වීමෙන් අපිට විශාල ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා මුලින්ම මේ රෝගී තත්ත්වය හඳුනාගෙන ස්ථිරසාර ප්‍රතිකාරයක් කළ යුතු වෙනවා. ඊළඟට කිය යුතු දේ තමයි ગેස්ට්‍රයිටිස් රෝගය ගැන. මේ ગેස්ට්‍රයිටිස් රෝගයත් අද වර්තමානයේ ગેස්ට්‍රයිටිස් රෝගය උච්චතම අවස්ථාවකට ගියොත් එහෙම අපිට පුළුවන් ආමාශයගත තුවාල තියෙනවාද නැත්නම් ආමාශයේ ආම්ලික ශ්‍රාවය අධිකද යන්න බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පවා තියෙනවා. විශේෂයෙන් එන්ඩොස්කෝප් පරීක්ෂණය උදරයට නැත්නම් ආහාර ජීර්ණ පද්ධතිය ආමාශය දක්වා කැමරාවක් යොදලා කුඩා බටයක් ශරීරය තුළට යැවීමෙන් අපිට පුළුවන් මේ ඇතුළත දර්ශන ලබාගෙන තුවාලාරයේ මේ තියෙනවද කියලා බලාගන්න. ඒ හින්දා තාක්ෂණයේ දියුණුවයි මේ රෝගී තත්ත්ව තියෙනවා නම් මුල්ම අවදී ප්‍රතිකාර ගැනීම ඉතාමත්ම සුදුසු වෙනවා.